අයුබෝවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරනු ලබන රැලිබිමෙන් සමබීමට අධ්‍යාපනික සත්කාරයේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනා වූ නංගිලා මල්ලිලා වෙනුවෙන් ඉදිරිපත් කරන ඒ පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් වෙතටයි අද අපි යොමු වන්නේ. ඉතින් අද අපේ පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජල සම්පාදනය හා ඒ ආශ්‍රිත ගණනය කිරීම. ඉතින් ඔයගොල්ලන්ට මේ පාඩමෙන් ජල සම්පාදනය කියන්නේ මොකක්ද? ජල සම්පාදනයේ අරමුණු මොනවද? ඒ වගේම ජල සම්පාදනයේ ආශ්‍රිත ප්‍රධාන ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම බලමු මේ ජල සම්පාදනය කියලා කියන්නේ මොකක්ද කියලා. මේ ජල සම්පාදනය කියලා කියන්නේ භෝගවගා ක්ෂේත්‍රයකට වර්ෂාවෙන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවන විට ඒ භෝගවගා ක්ෂේත්‍රයට කෘත්‍රිම ජල සම්පාදනය ජල සම්පාදනය කියලා අපි හඳුන්වනවා. ඉතින් ඇයි අපි මේ ක්ෂේත්‍රයකට කෘත්‍රිම ජලය සම්පාදනය කරන්නේ? ඒ කියන්නේ ජල සම්පාදනයේ අරමුණු මොනවද? ජල සම්පාදනයේ ප්‍රධානම අරමුණක් තමයි භෝග වර්ධනය සඳහා අවශ්‍ය ජලය ලබා දීම. නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් දන්නවා භෝගයේ සියලුම කායික ක්‍රියාවලිය සඳහා ජලය ප්‍රධාන සංඝටකයක් වෙනවා. එතකොට භෝගයේ වර්ධනය හොඳින් සිදු වෙන්න නම් ඒ ජලය අපිට ශාකවලට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ජලය අපිට ශාකවලට ලබා දීම සඳහා ක්ෂේත්‍රයට ජල සම්පාදනය සිද්ධ කරනවා. ඒ වගේම බිම් සැකසීමේ කටයුතු පහසු කරගන්නත් අපි ක්ෂේත්‍රයට ජලය සම්පාදනය කරනවා. උදාහරණයක් විදිහට වඩාත්ම වියලි තත්ත්වයේ පවතින පසක් බිම් සකස් කරනවට වැඩිය පහසුවෙන් අපිට බිම් සකස් කරගන්න පුළුවන් මනා තෙතමන ප්‍රතිශතයක් අඩංගු පසක්. ඉතින් බිම් සැකසීමේ කටයුතු කාර්යක්ෂමව ඒ වගේම ඉතා ඉක්මනින් සිද්ධ කරගන්න නම් අපිට ක්ෂේත්‍රයේ ප්‍රශස්ත ජල පරිමාණයක් අඩංගු වෙන්න ඕනේ. ඒක නිසා අපි ක්ෂේත්‍රයට බිම් සැකසීමට පෙර ජල සම්පාදනය කරනවා. අපේ ඊළඟ කරුණ තමයි ක්ෂේත්‍රයේ අපි බීජ සංස්ථාපනය කරාට පස්සේ බීජ ප්‍රරෝහණයට අවශ්‍ය ජලය ලබා දීම සඳහාද ක්ෂේත්‍රයට ජල සම්පාදනය කරනවා. ඒ වගේම අවසාන කරුණ ක්ෂේත්‍රයේ වල් පැලෑටි පාලනය සඳහා අපි ක්ෂේත්‍රයට ජලය එකතු කරනවා. මේක ඉතාම විශේෂ කරුණක්. මේක වී වගාවේදී අපිට ප්‍රායෝගිකව දැක ගන්න පුළුවන්. අපි වී වගාවේදී නියමිත කාල ප්‍රාන්තර වලින් ක්ෂේත්‍රය නියමිත කාලයක් ජලයෙන් යට කරලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව භෝගයට ජලය ලබා දීම නොව ක්ෂේත්‍රයේ වල් පැලෑටි පාලනය කිරීම. ඉතින් ඒ ආකාරයෙන් අපි වී වගාවේ වල් පැල පාලනයටද මේ ජල සම්පාදන කටයුත්ත යොදා ගන්නවා. ඉතින් මේ ජල සම්පාදනය කිරීමේදී ජල සම්පාදන අවශ්‍යතාවය පිළිබඳ අපි සතුව මනා දැනුමක් පවතීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ ජල සම්පාදන අවශ්‍යතාවය භෝගයෙන් භෝගයට, එතකොට පාංශු සාධක මත, දේශගුණික සාධක මත, පාංශු ගැඹුර මත වගේ සාධක කිහිපයක් මත වෙනස් වෙන්න පුළුවන්. ජල සම්පාදනයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජල සම්පාදන අවශ්‍යතාවයේ ප්‍රධාන ආකාර දෙකක්. පළවෙනි එක තමයි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය. net water requirement. දෙවෙනි එක දල ජල සම්පාදන අවශ්‍යතාවය. gross water requirement. ඉතින් මේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය හා දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේ පාඩමෙන් කතා කරනවා. අපි දැන් බලමු ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා කියන්නේ පසක් පවත්නා තත්වයේදී සලකන ලද ගැඹුරක් දක්වා වූ පස් තට්ටුව ක්ෂේත්‍ර ධාරිතාවයට ගෙනීම සඳහා එම පසට සපයන්න ඕනි ජල ප්‍රමාණය අපි හඳුන්වනවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා. ඉතින් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය පදනම් කරගෙන අපිට විභාගයේදී විවිධ ආකාරයේ ගැටලු අපේ ප්‍රශ්න පත්‍රයට ලැබෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න අපිට යොදා ගන්න පුළුවන් සමීකරණය මොකක්ද කියලා. ඉතින් අපි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න යොදාගන්නේ මෙන්න මේ සමීකරණය. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය net water requirement
සමානයි. ඒ ශේෂ්ඨ ධාරිතාවේදී පසේ අඩංගු වන ජල ප්‍රතිශතයෙන් අපි අඩු කරනවා ජල සම්පාදනය කරන අවස්ථාවේදී පසේ අඩංගු ජල ප්‍රතිශතය. ඒ වගේම අපි ඒක ගුණ කරනවා පසේ දෘශ්‍ය ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය ගුණ කිරීම පාංශු ගැඹුර ගුණ කිරීම ඌනිත මට්ටම. ඉතින් අපිට මේ සමීකරණය යොදාගෙන අපිට විභාගයේදී ලැබෙන ජල සම්පාදනය ආශ්‍රිත ගැටලු විසඳන්න පුළුවන්. අපි දැන් බලමු ගානක් ගැටලුවක් විසඳන්නේ කොහොමද කියලා. හරි. අපි දැන් බලමු විභාගයේදී අපිට ලැබෙන ගැටලුවක් විසඳන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේ ගානේදී දීලා තියෙනවා කව්පිවෝගය සඳහා මූල කලාපීය ගැඹුර සෙන්ටිමීටර් 60යි. ඒ පස්සේ දෘශ්‍ය ඝනත්වය 1.2 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ජලයේ ඝනත්වය දීලා තිනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ජල සම්පාදනය කරන අවස්ථාවේදී පසේ තෙතමන ප්‍රතිශතය 12%යි ශේෂ්ඨ ධාරිතාවේදී පසේ තෙතමන ප්‍රතිශතය 26%යි ඌනිත මට්ටම 50%යි පාංශු මූල කලාපීය ගැඹුර සෙන්ටිමීටර් 60යි. ඉතින් අපි මුලින්ම මේ දීලා තියෙන දත්ත අපේ සමීකරණයේ තියෙන පදවලට අනුව මේ විදිහට ලියා ගන්නවා. ශේෂ්ඨ ධාරිතාවේදී පසේ තෙතමන ප්‍රතිශතය 26%යි. ජල සම්පාදනය කරන අවස්ථාවේදී පසේ තෙතමන ප්‍රතිශතය 12%යි. දෘශ්‍ය ඝනත්වය 1.2 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට D කියන්නේ මූල කලාපීය ගැඹුර සෙන්ටිමීටර් 60යි. ඌනිත මට්ටම 50%යි. ඉතින් අපි මේ දත්ත ටික යොදාගෙන net water requirement එහෙම නැත්නම් සුද්ධ ජල සම්පාදන අවස්ථාවේ ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම මේ දීලා තියෙන දත්ත ටික අපි සමීකරණයට ආදේශ කර ගන්නවා. net water requirement එක සමානයි ශේෂ්ඨ ධාරිතාවයේ ජල ප්‍රතිශතය 100න් 26න් අඩු කරනවා අපි 100න් 12. ඒක ගුණ කරනවා පාංශු දෘශ්‍ය ඝනත්වය 1.2 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට බෙදනවා ජලයේ ඝනත්වයෙන් ගුණ කරනවා මූල කලාපීය ගැඹුර 60 සෙන්ටිමීටර් ඒක ගුණ කරනවා ඌනිත මට්ටම 150යි. දැන් අපි මේ සමීකරණය සුළු කරලා සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරගන්නවා. 100න් 26න් 100න් 12ක් හරිය සමානයි. අපි කෙලින්ම අඩු කරනවා 100න් 14යි. ගුණ කිරීම 1.2 එකෙන් බෙදුවට වෙනසක් වෙන්නේ අපි ඒක හැමම ලියනවා. මෙතන අපි සුළු කර ගන්නවා මේ 60 බිඳුවට මේ බිඳුව අයින් කරනවා මේකට මේ බිඳුව අයින් කරනවා. එතකොට එතන එනවා 6 වරක් 5 30යි. මෙතන මේ බිඳුවට මේ බිඳුවක් අයින් කරනවා 1.14 බෙදීම 10 1.4 ගුණ කිරීම 1.2 ගුණ කිරීම 3. ඉතින් අපි 1.4 ගුණ කිරීම 1.2 ඒක හදා ගන්නවා. අපි දශම අමතක කරලා ගුණ කරනවා. දෙවරක් 4 8යි දෙවරක් 1 2යි එක් වරක් 4 4යි එක් වරක් 1 1යි. දශම ස්ථාන දෙකක් තියෙනවා. ඉතින් අපි දශම ස්ථාන දෙකක් තියෙනවා. 1.6යි 8 3න් ගුණ කරනවා 1.6ට ගුණ කිරීම 3 8 වරක් 3 24න් 4යි ඉතුරු තව 2යි 6 වරක් 3 18යි 19 20යි ඉතුරු 2ක් 3 වරක් 3යි 2යි 5යි. අපිට උත්තරේ එනවා 5.04යි සෙන්ටිමීටර්. මේකේ ඒකක එන්නේ අපිට මෙතන ග්‍රෑම් ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් ඝන සෙන්ටිමීටර අයින් වෙනවා
සෙන්ටිමීටර ඉතුරු වෙනවා. අපිට සෙන්ටිමීටර වලින් උසක් විදිහට ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය මේ ගානේදී ලැබෙනවා. හරි. අපි දැන් බැලුවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය යටතේ ගැටලුවක් විසඳලා පිළිතුරක් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් අපි මේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරපු ජල ප්‍රමාණය ශේෂ්ත්‍රයට සපයනකොට ශාක වලට මේ සම්පූර්ණ ජල ප්‍රමාණයම ලබා ගන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නය. මේ අපි සම්පාදනය කරන ජල ප්‍රමාණයෙන් යම්කිසි කොටසක් මේ ජල සම්පාදන පද්ධතියෙන් අනිවාර්යයෙන්ම හානි වීමකට ලක් වෙනවා. මේ කිසිදු ජල සම්පාදන පද්ධතියක් 100% කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒක සරලව කියනවා නම් අපි ශේෂ්ත්‍රයට සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් 100ක් ජලය සැපයුවොත් ඒ ඝන සෙන්ටිමීටර් 100න් යම්කිසි කොටසක් පමණයි ශාකවලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. යම්කිසි කොටසක් විවිධ හේතුන් මත ශාක දේහයෙන් හානි වීමකට ලක් වෙනවා. ඒක නිසා තමයි අපි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයට අමතරව දල ජල සම්පාදන අවශ්‍යතාවයක් ගණනය කරන්නේ. දල ජල සම්පාදන අවශ්‍යතාවයේදී වෙන්නේ මේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ එන ජල ප්‍රමාණයයි ශේෂ්ත්‍රයට යෙදුවට පස්සේ හානි වෙන ජල ප්‍රමාණයයි සම්පූර්ණ එකතුව දල ජල සම්පාදනයේදී අපි ගණනය කිරීම කරනවා. ඉතින් දල ජල සම්පාදන අවශ්‍යතාවයේදී අපිට ගණනය කිරීම දෙන්න පුළුවන් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේදීලා ජල සම්පාදන කාර්යක්ෂමතාවය දීලා දල ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්න පුළුවන්. ඉතින් මේ උඩ ලියලා තියෙන්නේ දල ජල සම්පාදන අවශ්‍යතාවය සඳහා අපි යොදා ගන්න සමීකරණය දල ජල සම්පාදන අවශ්‍යතාවය gross water requirement සමානයි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය බෙදීම ජල සම්පාදන කාර්යක්ෂමතාවය. ඉතින් අපිට ගානකදී ජල සම්පාදන කාර්යක්ෂමතාවය දෙනවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්න කියනවා. එතනින් දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරගන්න පුළුවන්. ඉතින් තවත් ආකාරයකට අපිට දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී කොහොමද ක්‍රියා කරන්න ඕනි කියලා දැන් අපි බලමු. මම නංගිල මණ්ඩලට මුලින් කිව්වා ශාක දේහයෙන් ප්‍රධානම ජලය හානි වෙනවා වාෂ්පීකරණ උත්සේදනය මගින්. ඉතින් මේ වාෂ්පීකරණ උත්සේදනය මගින් හානි වෙන ජල ප්‍රමාණය අපිට විභාගයේ සමහර ගණන් වලදී ගණනය කිරීම කරන්න වෙනවා. ඉතින් මේකට අපි මූලිකවම යොදා ගන්නවා නංගිල මණ්ඩලලා දේශගුණයේ පාඩමේදී ඉගෙනගෙන තියෙනවා කාලගුණික උපකරණ. මේ කාලගුණික උපකරණ යටතේ වාෂ්පීකරණ තැටියෙන් ලබාගත් පාඨාංක උපයෝගී කරගෙන මේ වාෂ්පීකරණ උත්සේදනය ගණනය කරන්න අපිට පුළුවන්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ප්‍රධාන සමීකරණ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ප්‍රධාන සමීකරණ දෙක. භෝගයේ වාෂ්පීකරණ උත්සේදනය සමානයි භෝග සංගුණකය ගුණ කිරීම විභව වාෂ්පීකරණ උත්සේදනය. ETC සමානයි KC ගුණ කිරීම ET නෝට්. මේ දෙවන සමීකරණය විභව වාෂ්පීකරණ උත්සේදනය සමානයි වාෂ්පීකරණ සංගුණකය ගුණ කිරීම වාෂ්පීකරණය. ඉතින් භෝගයේ වාෂ්පීකරණ උත්සේදනය සමානයි භෝග සංගුණකය. මේ භෝග සංගුණකය කියලා කියන්නේ භෝගයෙන් භෝගයට භෝගයේ වර්ධන අවධිය අනුව වෙනස් වෙන සංඛ්‍යාත්මක අගයක්. බොහෝ විට මේක කලින් ගණනය කරලා තියෙන අගයක්. මේක අපිට ගාණකදී දත්තයක් විදිහට අනිවාර්යයෙන්ම දෙනවා. විභව වාෂ්පීකරණ උත්සේදනය. ඉතින් අපිට භෝගයේ වාෂ්පීකරණ උත්සේදනය හොයන්න නම් භෝග සංගුණකය ඕන වෙනවා. විභව වාෂ්පීකරණ උත්සේදන ඕන වෙනවා. ඉතින් විභව වාෂ්පීකරණ උත්සේදන හොයාගෙන අපිට මේ සමීකරණ යොදා ගන්න පුළුවන්. මේකේ තියෙනවා වාෂ්පීකරණ සංගුණකය වාෂ්පීකරණය. වාෂ්පීකරණය අපිට වාෂ්පීකරණ තැටියෙන් වාෂ්ප වූ ජල ප්‍රමාණය ගන්න පුළුවන්. වාෂ්පීකරණ සංගුණකය වාෂ්පීකරණ තැටියෙන් තැටියට වෙනස් වෙන සංඛ්‍යාත්මක අගයක්. ඒකත් අපිට ගාණ දත්තයක් හැටියට දෙන්න පුළුවන්. ඉතින් මේ සමීකරණ දෙක යොදාගෙන අපිට භෝගයේ විභව වාෂ්පීකරණ උත්සේදනය හොයලා ඒ ඔස්සේ දල ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඍජුවම ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය යොදාගෙන ජල සම්පාදන කාර්යක්ෂමතාවය යොදාගෙන දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න පුළුවන්. ඉතින් අපි මේ ක්‍රම දෙකෙන්ම ගැටලුවක් විසඳන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හරි. අපි දැන් කතා කරන්න යන්නේ
ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය අපිට දීලා ජල සම්පාදන කාර්යක්ෂමතාවයක් දීලා දල ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්නේ කොහොමද කියලා. එතකොට අපිට මේ සමීකරණය ඒ ගැටලු විසඳීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපිට දීලා තියෙන ගැටලුව තමයි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය සෙන්ටිමීටර් 15ක් වූත් ජලහානිය 30ක් වූත් පද්ධතියක දල ජල සම්පාදන අවශ්‍යතාවය සොයන්න. ඉතින් මේකෙදී අපිට ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය දීලා තියෙනවා. එතකොට ජලහානිය 30ක් කියලා දීලා තියෙනවා. ඉතින් මේකෙදී අපිට ඍජුවම කාර්යක්ෂමතාවය කීයද කියලා දීලා නැහැ. අපි දැන් බලමු මේ ජලහානියෙන් කාර්යක්ෂමතාවය හොයාගන්නේ කොහොමද කියලා. අපිට ගාණ දීලා තියෙනවා net water requirement එක. ඒ කියන්නේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය සෙන්ටිමීටර 15ක්ලු. එතකොට ජලහානිය දීලා තියෙනවා 130ක්. ජලහානිය 130ක්. මේක සරලවම කියනවා නම් සෙන්ටිමීටර් 100ක් ඝන සෙන්ටිමීටර් 100ක් අපි ශේෂයට යෙදුවොත් 30ක් හානි වෙනවා. මේ ඝන සෙන්ටිමීටර් 30 හානි වෙනවා. එතකොට ලබා ගන්න පුළුවන් වෙන්නේ 170යි. එතකොට කාර්යක්ෂමතාවය 170යි. ඒ විදිහට අපි කාර්යක්ෂමතාවය ගණනය කරගන්නවා. හොඳයි, දැන් අපි කාර්යක්ෂමතාවය හොයාගත්තා. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය දීලා තියෙනවා. එතකොට අපි මේ සමීකරණයට ආදේශ කරනවා අපේ தත්ත්වයන්. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය දීලා තියෙනවා අපිට 15 සෙන්ටිමීටර. ජල සම්පාදන කාර්යක්ෂමතාවය අපි හොයාගත්තා 70 බෙදීම 100. ඉතින් අපිට මේක විසඳලා දල ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්න පුළුවන්. 15 බෙදීම 0.7. එතකොට 150 බෙදීම 7 7 වරක් 2යි 14යි 10ට 7 වරක් 1යි 7 වරක් 7යි 3යි 4ක් 4 28යි 20ට 7 වාරයක් 2යි. ඉතින් අපිට මේකේ උත්තරය එනවා 21.42 සෙන්ටිමීටර්. ඉතින් අපිට මේ විදිහට දල ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්න පුළුවන්. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය හා ජල සම්පාදන කාර්යක්ෂමතාවය යොදාගෙන. හරි, දැන් අපි මේ විදිහට දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරා. දැන් අපි බලමු අනිත් ආකාරයට කොහොමද දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න කියලා. හොඳයි, අපිට මෙන්න මෙහෙම ගාණක් දීලා තියෙනවා. බඩඉරිඟු භෝගයේ ප්‍රජනක අවධිය සඳහා දිනකට වාෂ්පීකරණ උත්සේදනය මිලිමීටර් 8යි. භෝග සංගුණකය 1.2ක් නම් භෝගයේ වාෂ්පීකරණ උත්සේදනය සොයන්න. ඉතින් මේකෙදි වාෂ්පීකරණ උත්සේදනය හොයන ප්‍රධාන සමීකරණ දෙකක් තියෙනවා. ETC සමානයි KC ගුණ කිරීම ET නෝට් සමානයි KB ගුණ කිරීම EP. භෝගයේ වාෂ්පීකරණ උත්සේදනය සමානයි භෝග සංගුණකයේ ගුණ කිරීම භෝගයේ විභව වාෂ්පීකරණ උත්සේදනය. විභව වාෂ්පීකරණ උත්සේදනය සමානයි වාෂ්පීකරණය ගුණ කිරීම වාෂ්පීකරණ සංගුණකය. ඉතින් අපිට මේ ගානේදී
විභව වාෂ්පීකරණ උත්සේදනය දීලා තියෙනවා 8 මිලිමීටර් දිනකට. ඉතින් අපිට දිනකට මිලිමීටර් 8ක් කියලා දීලා තිනවා විභව වාෂ්පීකරණ උත්සේදනය. ඉතින් මේ ගානේදී අපිට මේ සමීකරණය ඕනි වෙන්නේ මේ සමීකරණයෙන් මේ ගැටලුව විසඳන්න පුළුවන්. අපිට KC දීලා තියෙනවා 1.2ක් කියලා. ඉතින් අපි මේකට ආදේශ කරනවා 1.2 ගුණ කිරීම 8 12ක් 8 96යි 1 දශම ස්ථානයක් තියෙනවා. ඉතින් මේ ජල සම්පාදන පද්ධතිය සැලකුවොත් මේ ජල සම්පාදන පද්ධතියෙන් දිනකට මිලිමීටර් 9.6ක් ජලය හානි වෙනවා. ඉතින් අපිට මේ පද්ධතිය සඳහා ජල ජල සම්පාදන අවශ්‍යතාවය හොයන්න කිව්වොත් සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කළා ඒකට මේ හානි වෙන ජල ප්‍රමාණය එහෙම නැත්නම් වාෂ්පීකරණ උත්සේදනය වෙන ජල ප්‍රමාණය එකතු කරලා දල ජල සම්පාදන අවශ්‍යතාවය අපිට පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ආකාරයට දල ජල සම්පාදනයේ විවිධ ආකාරයෙන් අපිට ගැටලු දෙන්න පුළුවන්. ඉතින් විභාගෙදී ඔය ආකාර දෙකෙන් කුමන ආකාරයකට ගැටලු දුන්නත් මේ ආකාර දෙකෙන් අපිට විසඳ ගන්න පුළුවන්. හරි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පාඩමේ අවසාන කොටස. ඉතින් මේකත් කලින් කතා කරපු මාතෘකාවකින් ඉතාම වැදගත් කොටසක්. ඒ තමයි ජල සම්පාදන කාලාන්තරය. ජල සම්පාදන කාලාන්තරය කියලා කියන්නේ අනුයාත ජල සම්පාදන අවස්ථා දෙකක් අතර කාල පරතරය. සරලවම කියනවා නම් ශේෂ්ත්‍රයට අද අපි ජලය සම්පාදනය කරා නම් ආයි ශේෂ්ත්‍රයට අපි ජලය සම්පාදනය කරන්න ඕනි කවදද කියන එක. ඉතින් ජල සම්පාදන කාලාන්තරය පිළිබඳ මනා දැනුමක් අපි සතුව පවතින එක ඉතාම වැදගත්. මොකද අපි ශේෂ්ත්‍රයට ජලය අඩු කාල ප්‍රාන්තර වලින් යෙදුවොත් භෝග වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ජලය යෙදුවොත් නිතර ජලය යෙදීම නිසා දුර්වල ජල වහන තත්ත්වයක් ඇති වෙලා පෝෂක සෝදාගෙන ගොස් පස්සේ ජෛව රසායනික ලක්ෂණ බිඳ වැටලා භෝග වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඒ වගේම අපි වැඩි කාල ප්‍රාන්තර වලින් ජලය යෙදුවොත් එතකොට භෝගයට අවශ්‍ය ජලය නියමිත පරිදි නොලැබී යාමෙන් භෝග වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඉතින් නිසි කාලයට ජලය යෙදීම ඉතාම වැදගත්. ඉතින් ඒක නිසා ජල සම්පාදන කාලාන්තරය පිළිබඳ මනා දැනුමක් අප සතුව පවතීම ඉතාම වැදගත් කාරණාවක්. ඉතින් ජල සම්පාදන කාලාන්තරය පිළිබඳ ගණනය කිරීම අපිට විභාගයේ සමහර විටාවට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන සමීකරණය මෙතන දීලා තියෙනවා. ජල සම්පාදන කාලාන්තරය සමානයි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය බෙදීම භෝගයේ වාෂ්පීකරණ උත්සේදනය. ඉතින් අපිට ගාණක් ලැබෙනවා නම් මේ දත්ත අපිට ලැබෙනවා. ඉතින් මේ දත්ත මේ සමීකරණයට ආදේශ කරලා අපිට ජල සම්පාදන කාලාන්තරය දින වලින් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය. මම අංගලමලියට මුලදී කිව්වා ජල සම්පාදන ඕනිම ජල සම්පාදන පද්ධතියක් 100% කාර්යක්ෂම වෙන්නේ නැහැ. මොනෑම ආකාරයකින් අපි යොදන ජලය ජල පද්ධතියෙන් හානි වීමකට ලක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ජල සම්පාදනයේදී ජල සම්පාදන කාර්යක්ෂමතාවය ඉතාම වැදගත් මාතෘකාවක්. ඉතින් මේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය අපි ආකාර තුනකින් කතා කරනවා. ජලය ගෙන යාමේ කාර්යක්ෂමතාවය, ජලය යෙදීමේ කාර්යක්ෂමතාවය හා ජල භාවිත කාර්යක්ෂමතාවය. ඉතින් මේ ජලය ගෙන යාමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ජල ප්‍රභවයේ ඉඳලා ශේෂ්ත්‍රයට ජලය ගෙනීමේදී සිදුවන ජල හානිය සලකලා අපි කතා කරනවා ජලය ගෙන යාමේ කාර්යක්ෂමතාවය. අපි ජලය යොදනකොට මූල කලාපය තුළට අඳවාගත් ගන්න ජල ප්‍රමාණය සලකලා අපි ජලය යෙදීමේ කාර්යක්ෂමතාවය කතා කරනවා. ඉතින් අපි යොදපු ජලයේ කොපමණ ප්‍රමාණයක් ශාකයේ විසින් ප්‍රයෝජනයට ගත්තද කියන එක සලකලා ජල භාවිත කාර්යක්ෂමතාවය ගණනය කරනවා. ඉතින් නංගි මල්ලිය මේක තමයි පාඩමේ අවසාන කොටස. දැන් මේ කොටසත් අපි කතා කරලා ඉවර කරා.
ඉතින් අපි මේ පාඩමෙන් ජල සම්පාදනය ආශ්‍රිත ප්‍රධාන ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් නංගේ මල්ලිය ආරාධනා කරනවා රැඳිලා ඉන්න රැලි බිමෙන් සමබිමට YouTube නාලිකාවත් සමගින් නැවතත් මෙවැනිම පාඩමකින් ඔබ හමු වන තුරු. ස්තුතියි.